ලෝකය දිනන්නේ ලොවක් ඉදිරියට රටක් රැගෙන ගිය ඇය වෙනුවෙන් ඊවා නීල බබලු බැංකුවේ දරුවා පූජා මැඩම්ගේ තාත්තා ආවම එක්කයි යන්න. අයියෝ එතකොට බෙහෙත් අම්මේ බෙහෙත් වලට වෙදමා මොන හරි කරයි අම්මේ. අම්මේ අම්මට කියන්න පූජා මැඩම්ගේ තාත්තා එතන දෙවනත් වෙන්න කෑ ගැහුවා. පූජා මැඩම්ට සිහිය එනකම්ම. අනේ මොන තාත්තද පුතේ තමන්ගේ දරුවට කරදරයක් වෙලා තියෙද්දී කෑනු ගහ ඉන්නේ. අන්නම් බයෙන් හිටියේ මටත් බනී කියලා. ඒ වගේ හොඳ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් නරක කෙනෙක් වෙන්න බෑ මහිමා. පව්වා මේ පූජා මැඩම්. අපිට උදව් කරන්න ඇවිල්ලා මෙහෙම දෙයක් උනේ. නංගි දැන් වෙච්ච දේ වෙලා ඉවරයි නංගි. අනිත් එක පූජා මිස්ගේ ජීවිතේටවත් මුකුත් එහෙම හානියක් වුන්නේ නෑනේ. අපි හීනකින්වත් හිතපු දෙයක්ද මේ උනේ. අපි කරපු කර්මයක් හින්දා හරි හොඳක් හින්දා හරි සිද්ධ වෙන්න දෙයක් තියෙනවා නම් ඒක සිද්ධ වෙනවමයි දුවේ. ඒක අපි කාටවත් නවත්තන්න බෑ. අම්මා හරි අම්මේ. පූජා මැඩම්ගේ වාහනේ දා කැඩුන්නේ නැත්තම් පූජා මැඩම් තාම හොඳයි. සමහර විට පූජා මැඩම් යද්දී මීට වැඩිය ලොකු අනතුරක් වෙන්න තිබිලා දන්නේ නෑනේ මේ විදිහට වෙලා බේරුනේ. මට නම් දැන් ජොබ් එකට යන්නත් බයයි. ඒ මොකද? අභිමන්සලා එහෙන් මං ගැන මොනවා හිතනවද? අයියා මොනා හිතන්නද? නෑ ඉතින් ඔච්චර දුරක් මාව පරිස්සම් කරගෙන ආපු පූජා මැඩම්ව ගමෙන් කොළඹට යනකම් මට බලා ගන්න බැරි වුණා කියලා හිතයි. එහෙම දෙයක් වෙලා හරි ඔයාට ওই ජොබ් එකෙන් අයින් වෙන්න වුණොත් හොඳයි. ජොබ් එකෙන් අයින් වෙන්න වුණොත් මං නම කැත කරගෙන නම් අයින් වෙන්නේ නෑ. එහෙනම් ඉතින් බය නොවී ඉන්න. අනිත් එක අභිමන් සර් කියන්නේ මෙහෙම දෙයක්වත් තේරුම් ගන්න බැරි මෝඩයෙක් නෙවෙයිනේ. ඒ දරුවට මෙහෙම කරදරයක් වුණේ මං ගසනීප වෙලා මේ ගමට එන්න සිද්ධ වෙච්ච හින්දානේ. මේ ගමට ආවේ නැත්තම් අනේ දරුවට ඒ කරදර. අම්මේ දැන් අම්මම නේද අම්මේ කිව්වේ මොන හරි දෙයක් වෙන්න තියෙනවා නම් ඒ දේ අපිට නවත්තන්න බෑ කියලා. දැන් අම්මයි නංගි දෙන්නම මේ ප්‍රශ්නේ මෙතනින් අමතක කරන්න. ඉස්සරහට මොන හරි දෙයක් වෙන්න තියෙනවා නම් අපි ඒක බලලා කරමු. එලෝ මාප්පේ. හර්ෂ වැඩකද? නෑ මාප්පේ කියන්න. මේ දරුවෝ මම මේ ගත්තේ උදව්වක් බලාපොරොත්තුවෙන්. උදව්වක්? ඔව් හර්ෂ. අර පූජා මිස්ගේ වාහනේ තියෙන රුක්මන් ළඟ. ඒක අපිට පූජා මිස්ගේ ගෙදරට යවන්න ඕනේ. ඉතින් අපි යවමු. ඔව් හර්ෂ. ඒත් අපි කාට හරි තමයි ඒක අරගෙන යන්න වෙන්නේ. ඒකයි මං හර්ෂට ගත්තේ. කවදද මහත්තයා? පරක්කු කරලා බෑ. හෙටම යවන්න ඕනේ. හර්ෂික කරදරයක් කියලා හිතන්න එපා. මොකද පූජා මිස් මේ කරදරේ වැටුනේ අපේ කෙනෙක් වෙනුවෙන් ඇවිල්ලානේ. ඕ ඒක ඇත්ත.
මේ හර්ෂ ඔව් මාපේ. අපිට බැරි වේද ඒක රුක්මන්නට යවන්න? හරි මම රුක්මන්ගේ අහලා බලන්න. හොඳයි හර්ෂ. හැබැයි ඉතින් රුක්මන් තනියම යවන්න බෑ. මොකද කොළඹ කියන්නේ මේ ගම වගේ නෙවෙයිනේ. අනික අපි දන්නවනේ රුක්මන් කියන්නේත් ඉතින් කවුද කියලා. හැබැයි රුක්මන් එහෙමටම කෝඩුකාරයෙකුත් නෙවෙයි. නෑ නෑ මං එහෙමට කිව්වා නෙවෙයි. මොනවා වුණත් අනුන්ගේ වාහනයක් නේ හර්ෂ. අපි හොඳක් කරන්න ගිහිල්ලා මොනවා හරි වුණොත් ඒක අපිටම ප්‍රශ්නයක් වෙනවනේ. ඕ ඒක නම් මම දන්නවා අපේ. හැබැයි මොනවා වුණත් රුක්මන් පූජා මිස්ගේ මේ ප්‍රශ්නෙට ගොඩක් උදව් කළා නේද? ඕ ඒක නම් ඇත්තම අපේ. එහෙනම් හර්ෂ මං තියන්න. පොඩ්ඩක් ඒ ගැන බලන්නකෝ ඈ. හරි මම දැම්ම රුක්මන්ට කතා කරලා බලන්න මාපේ. හොඳයි පුතේ. තෙරුවන් සරණයි. හරි. හෙලෝ හර්ෂය. මොකෝද ඉන්නේ? තාම මෙදගෙදර ඉන්නේ අයියේ. මගේ බපුව ආවන්නේ නැහැ අප්පා. මේ උඹ දැන් මොකද උතන්ටලා ගන්න උඹට පිස්සුද? අයියර මේක තේරෙන්නේ නැහැ අයියේ. දැන් පූජෙත් නැතු උඹ මොකද උතන කරන්න කියලා කියපන්කො මට. මම පූජාගේ වාහන දෙනකල් අපේ පරණ සිදුවීම් මතක් කර කර හිටියා. මේ යකෝ විකාර කතා ගන්නද ඉන්නපන්. ඔන්න ඔය වාහනේ හෙට කොළඹ අරන් යන්න ඕන කියලා මහප්පා කිව්වා. මේ වාහනේ නැතු ඉතින් මගේ වාහනේ මේ ඒක කරන්න බෑ. මේ මම මේ හිතාගෙන ඉන්නේ මේ වාහනේ සිහිවටනක් විදිහට පූජාව මතක් වෙන්න තියාගන්න. මේ උඹට ඇත්තටම විකාරද? උඹත් උඹ වෙදමාමට කියලා බෙහෙත්තක් කරගනි. අපේ ආදරේ කාටවත් තේරෙන්නේ නැහැ අයියේ. ඔයාටවත් ඒක තේරුම් ගන්න බෑ. මම පුදුමාකාර විදිහට විඳවනවා හර්ෂයි. ෂුවර් එකට මට අනිත් මගේ පපුව පැලිලා මම මැරලා. මම මේ තරමට පූජා ආදරේ අයියේ. යකෝ විකාර කියන්න එපා. විකාරයක් වගේ අයියට පෙවුනට මේක තමයි අයියා ආදරේ කියන්නේ. මේ දැන් ඔය වාහනේ හෙට කොළඹ යවන්න විදිහක් හිතපන්. බෑ. මේක මන් ළඟ තිබිද්දී. පූජාගේ සුවඳ එක්ක මේක මං ගාව තිබ්බද්දී. කරුණාකරලා පිස්සු නැතු ඔන්නේ වාහනේ අරන් වරෙන්. මහප්පත් එක්ක කතා කරලා හෙට ඔක කොළඹ යවන්න ඕනේ. මේ හන්ද. මේක කවුරුත් අරන් යන්න ඕනේ නැහැ. අරන් යනවා නම් මං අරන් යන්නම්. උඹ හරි කවුරු හරි ඔක අරන් යන්නයි මට ඕනේ. හර්ෂයි. මට හිතෙන්නේ ඔයත් මගේ ආදරේට ඊර්ෂ්‍යයි වගේ නේ. ඔනම් පිස්සෙක්. ඔයා මගේ බොයිෆ්‍රෙන්ඩ්. අපි දැන් ගෙෆෑකට අවුරුදු දෙකක් වෙනවා. අනිත් එක ඔයා අනුත්තර ගැන හැමදාම දන්නවා. ඒකට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා ඒක නායය කතා කරන්න කැමති නෑ මගේ හිතේ දෙයක්. කියා දෙන්න ආදරේ තරම් සතියේ දිනවල රාත්‍රී 8:30ට අභිමන් මහත්තයා වසන පූජා මැඩම් ගැන නේද කල්පනා කරන්නේ? එයා ගැන මොනවා කල්පනා කරන්නටද මහත්තයා? ඔය නායක දෂ්ට කරලා තියස අගේට ඉන්නවා කියන්නේ?
පුදුම ගෑනු කෙනෙක් තමා. වසන පූජා කියලා කියන්නේ පුදුම හයියක් තියෙන කෙල්ලෙක්. අනිත් එක අපේ හැම ප්‍රශ්නකදීම පූජා අපි ගාව හිටියා. යාට කරදරයක් වුණ වෙලේ මට යා ළඟ ඉන්න බැරි වුණානේ. ඒක මට මාර අවුලක් වාසන. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ කියනවනේ මහත්තයා. ඒක ඇත්ත. ඒ වුණාට මගේ හිතට හරි නෑ. නිත්‍යක ඔය ජනනාත අංකලුත් මං ගැන වැරදි හිතනවා ඇති. මහත්තයා ওই දේවල් ගැන හිතලා හිත නරක කරගන්න එපා. මහත්තයා මම මේ කියන දේවල් හින්දා මාත් එක්ක තරහක් ඇති කරගන්න නම් එපා. මොකද්ද? පූජා මැඩම්ට වෙච්ච දේ නම් හොඳයි කියලා මට හිතෙනවා මහත්තයා. මොකද්ද වසන? පූජා මැඩම් මිනිස්සුන්ට කරපු දේවල් වලට කර්මය විසින් දුන්න දඬුවමක් කියලා තමයි මට නම් හිතෙන්නේ මහත්තයා. එහෙම කියන්නේ? නැත්තම් ඉතින් ඔය වගේ දෙයක් වෙන්න ඔච්චර දුර කියන්න ඕනේ නෑනේ. මම කවදාවත් හිතුවේ නෑ වාසනාව කොහොම හිතන කෙනෙක් කියලා. මහත්තයා මම මේ පූජා මැඩම් එක්ක තියෙන තරහකට කියන දෙයක් නෙමෙයි. මං එයා ගැන හොඳට දන්න නිසායි මෙහෙම කියන්නේ. දෙයනේ මිනිස්සු කොච්චර වැරදි කරත් කරදරයක් වුණාට පස්සේ ඒක දිහා බලලා සතුට වෙන්න පුළුවන් ද මිනිස්සෙට? කවදාවත් ඒ තත්ත්වෙට හිත ගන්න එපා වාසනාව. මහත්තයා පූජා මැඩම් ගැන හිතාගෙන ඉන්න විදිහ වැරදි. ඒකයි මහත්තයා ඔහොම කතා කරන්නේ. නෑ. ඔයාලා හිතන විදිය වැරදි වාසනාව. පූජා ගැන මන් තරම් වෙන කවුරුත් දන්නේ නෑ මහත්තයා. පිරිමි අයට වඩා ගෑනු අපි ගෑනු ගැන හොඳට දන්නවා. ඒගොල්ලෝ හිතන පතන විදිහත් අපි දන්නවා. පූජා මැඩම් කියන්නේ ගෑනු ජාතියටත් අගෞරවයක් කරන කෙනෙක්. එයා හැම කෙනෙක් නෙමෙයි වාසනා. මං කිව්වේ මහත්තයා පූජා මැඩම්ගේ ගැටවලට අහු වෙලා ඉන්නේ. මං හිතන්නේ නැහැ කීයටවත්. මහත්තයා ගෑනු කියන ජාතියත් එක්ක ගනුදෙනු කරනකොට ගොඩාක් පරිස්සමට ඉන්න ඕනේ. මම මේ කියන දේ මහත්තයා එක කනකින් අහලා අනිත් කනින් පිට කරලා දායි. ඒ මොකද මම මේ ගෙදර වැඩට ඉන්න කෙනා නිසා. ඒත් මහත්තයා මම කැමති නෑ මහත්තයාටවත් ලොයිඩ් මහත්තයාටවත් ප්‍රශ්නයක් වෙනවට. වාසනා කියනවා වගේ පූජා හොඳ කෙනෙක් නෙවෙයි කියලා මම දන්නවා. ඒත් මේ වෙලාවේ මං ඔළුව කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. සකෝගේ ලෝකය සතියේ දිනවල රාත්‍රී 8ට හෙලෝ ඔලොයි ජනනාත මේ දැන් ඔයාලා කොහෙද? මේ දැන් පූජට කොහොමද?
පූජත් එක හොස්පිටල් එකට ඈ? ඇයි මේ ආයිමත් මොකද? නෑ ලොයිඩ් මේ සිංහල වෙදකම් කරාට මට හිතුණා කෝකටත් මේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා කියලා. ඒක හොඳයි ජනනාත. මේ බ්ලඩ් එහෙම චෙක් කළාද? බ්ලඩ් චෙක් කරා. තා ටෙස්ට් කීපයක් තියෙනවා. ඒ ටික ඉවර කරගෙන මේ එනවා. පූජා කතා කළාද? නෑ ඩොක්ටර් කිව්වා කරදර ගන්න එපා කියලා. මේ ඇඟේ විස නැතුණාට තාම තෙහෙට්ටු ගතිය තියෙනවා. එයා ලොකු මේ ડિප්‍රෙෂන් එකකින් ස්ට්‍රෙස් වැඩි යාට. ඔව් ජනනාත. එහෙම ඇති. මේවා ඉතින් කවද සිද්ධ වෙච්ච දේවල්ද? ඒක නැත්ත. මේ ලොයිඩ් මමට ආපස්සම ගන්න. හොඳයි ජනනාත. මේ මොනවා හරි හදිසි උමනාවක් වුණොත් මට කතා කරන්නකෝ. පාල අංකල් ලොයිඩ් තමන්ගේ දරුවෙක් කෙන හොයනවා වගේ අපේ දුවගෙන බලන්න. ලොයිඩ් අංකල් නම් කමන්නේ. හැබැයි ඔය වගේ හැඟීමක් අභිමන්ටත් තිබ්බනම් කොහෙද ඉතින් අපේ මේ පූජත් ඒක මත්තමන්නේ නැන්නේ. ඒක නැත්ත. පං අභිපන්ගෙන හිතානේට හොඳ දරුවෙක් කියලා. අංකල්ලත් ඉතින් අර පිටින් පේන රූපෙත් එක්කන කට්ටිය මනින්නේ. පිටින් පේන රූපේ මයින්වනේ ඉතින් මගේ දුවට ඔයා බඳලා දෙන්නේ නැහැ. මන් දන්නේ. පං අභිපන්ගෙන හිතානේට ලොයිඩ් වගේ මිනිස්සෙක් කියලා. මේ මාසෙල කාගේ කටුගුණ පිටලාද මන් දන්නේ. ඔයාට උත්තර නොදීන තරමටම තමයි හොඳ. මාල මට හිතෙනවා මේ මෙත් මටයි එයාගේ අම්මටයි මේ ගැන කිව්වොත් හොඳයි කියලා. නෑ. ඕනේ අංකල්. ඕනේ. ඇයි? නෑ කට්ටිය ඉතින් මේ තකහණියක් ලංකාවට ආවොත් එනවා. ඉතින් පූජාගේ අම්මයි අක්කයි මේ ගැන දැනගන්න එපා. අංකල් ඒ කට්ටියට කියන්න ඕනේ නෑ. මොකද දන්නවද ප්‍රශ්නේ? මමත් ඉඳලා අංකලුත් ඉඳලා පූජා ගැන බැලුවේ නෑ කියලා ඒ කට්ටිය හිතයිනේ. අනිත් එක අංකල් එහෙ තියෙන බිස්නස් ඔක්කොම දාලා ඒ කට්ටිය ලංකාවට එන්න ඕනේ නෑනේ. මේක පොඩි දෙයක් නේ. අපි මේක මැනේජ් කරමු. මගේ දුවට ණයක් ගහපු එක පොඩි දෙයක් වෙන්න කොහොමද බලන්න? නෑ එහෙම දෙයක් නෙමෙයි අංකල්. මං කිව්වේ ඉතින් ඒ කට්ටිය එහෙ ඉඳන් එන එක හොඳ නෑනේ. හරි. දුව ගෙදර ගියාන් පස්සේ බලමු මොකද කරන්න කියලා. දුවත් එක්ක කතා කරලා බලමු. පුළුවන් තරම් ඉක්මනට පූජාව සනීප කරගන්න බලන්න. මම කොහොම හරි ඒක කරනවා. ඊට කලින් බලන්න ඕනේ මොකද්ද පූජා සිටුේෂන් එක කියලා. අරතුක මගේ දරුවා තමුසෙට පණ මගේ ආදරය කරනවා. තමුසෙට මගේ දරුවා ගැන කිසිම කැක්කමක් නැහැ. ඒ වුණාට මට මගේ දරුවා ගැන කැක්කමක් තියෙනවා අපිම.